ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. කෘෂිකර්මාන්තයට නව ජීවයක් ලබා දෙන්න තමයි ITN රන්බිමට අරුණැල්ල වැඩසටහන අපි හැමදාම ඔබ වෙත ගෙන එන්නේ. සුළු පරිමාණ ඉඳලා මහා පරිමාණ ශේෂ්ත්‍රවල කෘෂිකර්මාන්තයේ දෙන අයට අපේ වැඩසටහන තුළ මේ කතා බහ කරන දේවල් හරහා නවමු අත්දැකීම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි අද දවසේ බිම්මල් වගාව පිළිබඳ අලුත් තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්න සූදානම්. බොහෝ දෙනෙක් තමන්ගේ කුඩා වපසරියක වුණත් නිවසේ තමන්ගේ එදිනෙදා පාරිභෝජනයට අවශ්‍ය එළවලු වර්ග, පලා වර්ග වගා කරගන්න උනන්දුවක් දක්වනවා. ඒ වගේම ව්‍යාපාරයක් විදිහට මේ ශේෂ්ත්‍රයට නැඹුරු වෙච්ච කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ව්‍යවසායකයන් පිරිසක් බිහි වෙමින් තිබෙන කාලවකවානුවක්. දැන් ඕනම භෝග වර්ගයකට පාලිත මහත්මයා පාරිසරික සාධක වගේම බාහිර සාධක අවශ්‍ය වෙනවා. පස, වාතය, හිරුවෙලිය වගේම අපි ලබා දෙන විවිධ පොහොර වර්ග භාවිත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොමද මේ බිම්මල් වගාවට අවශ්‍ය වන පාරිසරික හා බාහිර සාධක? මම ඒක මේ විදිහට විස්තර කරන්නම්. අපි ඉස්සර ගම්වල කතාවක් අහලා තියෙනවා අපි අකුණු ගහලා වැහැලා ටික දවසක් ගියන් පස්සේ ස්වභාවිකව බිම්මල් හැදෙනවා කියලා. ඒ කියන්නේ අකුණු ගහලා වැහැලා වැස්ස පායනවත් එක්කම වගේ ස්වභාවික බිම්මල් හැදෙනවා. ඒ කියන්නේ යම්කිසි පරිසර සාධක සම්පූර්ණ වුණොත් විතරයි බිම්මල් හැදෙන්නේ. අපි බිම්මල් වගා කරනකොට කරන්නේ ඇත්තටම ඒ පරිසර සාධක ටික බිම්මල් වගා ගෘහයක් හදලා ඒ ගෘහය තුල මේ පරිසර සාධක ටික අපි ලැබෙන්න සලස්වනවා. උදාහරණයක් තමයි පරිසර උෂ්ණත්වය. විවිධ බිම්මල් වර්ග සඳහා විවිධ උෂ්ණත්වයන් අවශ්‍යයි. ඒ වගේම පරිසරයේ තියෙන ඔක්සිජන් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ප්‍රමාණය අතර තියෙන අනුපාතය. ඒ වගේම මේක ඇතුලේ තියෙන රස්නේ නැත්නම් උෂ්ණත්වය. ඒ වගේම මෙතන තියෙන මේ තෙතමනය අපි කියන ආර්තාවි කියලා. එතකොට ජල වාෂ්ප ප්‍රමාණය. මෙන්න වගේ පරිසර සාධක ටිකක් අපි අර අකුණු ගහලා වැහැලා පායනකොට තියෙන තත්ත්වයන් අපි හැමදාම තියාගන්නවා. එතකොට බිම්මල් ස්වභාවික ගත්තොත් අපිට කැමරට ගන්න පුළුවන් අවුරුද්දේ කාලයකට විතරයි. නමුත් අපි බවනවා නම් ඒ පරිසර සාධක අපි නිතරම දෙනවා නම් නිරන්තරයෙන් දෙනවා නම් අපිට පුළුවන් අවුරුද්දේ හැමදාම අපිට පුළුවන් බිම්මල් කන්න. විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමයි හැම භෝගයක්ම වවන්නේ කන්න එකට. දැන් අපි දන්නවා යල සහ මහගල අපිට කන්න දෙකක් තියෙනවා. කන්න දෙකේ වර්ෂාපතර රටාවන් අපේ ලංකාවේ තියෙන්නේ මේ අවස්ථා දෙකකදී වර්ෂාව ලැබෙන ක්‍රමවේදයක් ලංකාවේ තියෙන්නේ. ඒ ක්‍රමවේදය තුල මිනිස්සු ගොවීම වගා කරන්නේ කන්න දෙකක් බේස් කරගෙන පදනම් කරගෙන. නමුත් බිම්මල් වගාවට එහෙම කන්නයක් නැහැ. බිම්මල් වගා වසර පුරාම කරන්න පුළුවන්. මොකද මේකට පසක් සම්බන්ධ වෙන්නේ නැති වගාවක්. අපි වගා මල්ලක් තුල නැත්නම් වගා මාධ්‍යයක් අතුල මේක කරන්නේ. ඒ නිසා වසර පුරාම අපිට අවශ්‍ය තත්ත්වයන් දෙනවා නම් බිම්මල් වගාවෙන් අපිට වසර පුරාම පළදාවක් ගන්න පුළුවන්. පාලිත මහත්මයා දැන් බොහෝ දෙනෙක් තමන්ගේ ගෙවත්තේ නැත්නම් තමන්ගේ නිවසේ පරිභෝජනයට වගේම ව්‍යාපාරයක් විදිහට මේ දේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉඩකඩ සීමිත බව. ඇත්තටම කොයි තරම් ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යද මෙවැනි වගාවක් ආරම්භ කරන්න සාමාන්‍ය මට්ටමේ? වැදගත්ම දේ තමයි වගා ගෘහය ස්ථාපිත කරන්න අවශ්‍ය කරන ඉඩකඩ. ඒක සාමාන්‍ය අපි හිතුවොත් දැන් අඩි 15ක් දිග අඩි 20ක් පළල වගා ගෘහයක් ගත්තොත් සාමාන්‍යයෙන් මේ ඔයිස්ටර් බිම්මල් බෑග් 2500ක විතර තියාගන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ 2500 හරියට බිම්මල් අපි බලාපොරොත්තු වෙන අස්සන්න ආවොත් ඇත්තටම මේ ගොවි මහත්තයාට මාසෙකට රුපියල් 20000ක විතර ලාභයක් තියෙනවා. නමුත් මේක අපිට පරිසරයේ තමන්ගේ වත්තේ ඉඩකඩ තියෙනවා නම් අපිට මේ වපසරිය වැඩි කරන්න පුළුවන්. වපසරිය වැඩි කිරීම හරහා ලැබෙන ලාභයත් වැඩි කරගන්න පුළුවන්. නමුත් ඇත්තටම අද ලංකාවේ ඉන්න බිම්මල් ගොවීන්ගෙන් 80ක් විතර ඉන්නේ කොටේජ් නැත්නම් ග්‍රාමීය මට්ටමේ ගොවීන්. ඒත් මේ ගොවීන් විශාල ලොකු මේ වගා ගෘහ පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් උපරිම ගත්තොත් අඩි 30ක් දිග අඩි 20ක් පළල වගේ වගා ගෘහයක් තමයි පාවිච්චි කරන්නේ. ඒකෙත් ගොඩක් ලොකු ලාභයක් ගන්න. ඒ නිසා ඉඩකඩ කියන එක බිම්මල් වගාවට ලොකු ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ නැහැ. අපි ඊටාම හොඳින් දන්න කාරණාවක් තමයි දේශීය වෙළඳපොළ තුල බිම්මල් වලට ඊටාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම ටිකක් මිල අධිකයි ඇතැම් බිම්මල් වර්ග. ඒ වගේම තමයි විදේශීය වෙළඳපොළට මේ දේවල් යවන්න පුළුවන්ද කියන කාරණාවත් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. ඇත්තටම මේ ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රමාණය ලංකාවේ වෙළඳපොළ තුලටම ප්‍රමාණවත් ඇත්තටම. විශේෂයෙන් විදේශ වෙළඳපොළට යවුවොත් අපිට පුළුවන් යම්කිසි ගුණාත්මක සහ විදේශ වෙළඳපොළට සරිලන ආකාරයේ බිම්මල් නිෂ්පාදනය කරොත් අපිට යම් ප්‍රමාණයක් යවන්න පුළුවන්. හැබැයි වර්තමානයේත් ඉතා සුළු ප්‍රමාණයක් මැද පෙරදිග රටවල් සහ මාලදිවයිනට බිම්මල් අපනයන කරනවා.
ඒ වගේම තමයි ආනයනය කිරීමක් මම කියන්න අවශ්‍යයි. විශේෂයෙන් සමහර වර්ග දැන් බටන් මෂ්රූම් වගේ දේවල් ලංකාවේ සුලභව නැති නිසා කෑන් කරපු බිම්මල් බෝතල් කරපු බිම්මල් ආනයනය කරන යම් ප්‍රමාණ සුළු ප්‍රමාණයක්. බිම්මල් කියලා කියන්නේ ප්‍රභේද ගණනාවකින් සමන්විත ආහාර ද්‍රව්‍යයක්. ඇත්තටම බිම්මල් විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ ඒවා අපිට වෙළඳපොළදී දකින්න හැකියාව තිබෙනවා. ඇතැම් බිම්මල් වර්ග ඊටාම අධික මිල ගණන් සහිතවත් අපිට වෙළඳ සැල්වලදී දකින්න පුළුවන්කම ලැබෙනවා. පාලිත මහත්මයා මේ බීජ සකසා ගැනීම කොහොමද සිදු වෙන්නේ බිම්මල් වගාවේදී? ඇත්තටම බිම්මල් ලංකාවේ ලෝකයේ තියෙන බිම්මල් වර්ග ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි ඖෂධ සඳහා පමණක් නිපදවන ඖෂධීය බිම්මල්. අනික තමයි කෑමට ගන්නා බිම්මල්. හැබැයි මතක තියාගන්න ඕන කෑමට ගන්නා බිම්මල් වලත් ඖෂධීය ගුණයක් තියෙනවා. නමුත් ඖෂධ සඳහා පමණක්ම නිෂ්පාදනය කරන බිම්මලුත් තියෙනවා. හොඳ උදාහරණයක් තමයි ගැනඩෝම නැත්නම් ගැනඩෝමා ලුසිඩම් කියන එක මේ මොකද්ද මම ඉස්සෙල්ලා කිව්වාගේ gift of the god නැත්නම් දෙවියන්ගේ තෑග්ග කියලා සලකන ගැනඩෝමා කියන ඖෂධීය බිම්මල ඒක ලෝක ප්‍රසිද්ධ බිම්මල් වර්ගයක්. ඒකෙන් නොයෙක් ఔෂධ හදනවා. ඒ ගැනඩෝමා කියන බිම්මල් වර්ගය අපි මාකන්දුර පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂණ කරලා ගිය අවුරුද්දේ මුලදී අපි අලුත් වර්ගයක් හැටියට ගොවීන්ට නිදහස් කරා. අපි මේ මාසෙ ඉඳලා ගැනඩෝමා වල පන්ති පවත්වන්න බලාපොරොත්තු නොමිලේ පුහුණු පන්ති. ඒ වගේම ගැනඩෝමා පිටරටින් දැනට ගේනවා. චීනය සහ මැලේසියාවෙන් ගැනඩෝමා ඖෂධ ලංකාවට ගේනවා. ඒ ගෙනන සමාගම් අපිට කියලා තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරොත් ඒ ගැනඩෝමා ඒගොල්ලෝ ගන්න කැමතියි කියලා. ඒ වගේම තමයි අපි මාකන්දුර වයිට් ගැන මම කිව්වා. ඊට අමතරව අපි පිදුරු බිම්මල් මම හිතන්නේ දන්නවා ඇති ඉස්සර අපේ කමත් වල තිබුණා පිදුරු බිම්මල්. ඒ කියන්නේ දැන් කමත් නෑ අර මොකද අර මැෂින් වලින් ගිහලා කුඹුරටම ගිහලා අස්වැන්න නෙල නිසා අපිට දකින්න හම්බෙන්නේ නැහැ දැන් මේ කමත්. නමුත් කමත නැති නිසා ඒ බිම්මල් දැන් නැති වෙලා තියෙනවා. නමුත් පිදුරු බිම්මල් කියන්නේ අපේ ඉස්සර මට මතකයි පොඩි කාලේ අපි ඊටාම ආසාවෙන් ආහාරට ගත්තු දෙයක්. පිදුරු බිම්මල් වගා කිව්වම අපි තාක්ෂණ ක්‍රමයක් මාකන්දුර පරීක්ෂණ මධ්‍යස්ථානයේ හොයාගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බීජ අපි ගාව තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් පිදුරු බිම්මල් වවන්න ඉස්සර කමත් වල හැදිච්ච බිම්මල් වවන්න අවශ්‍ය නම් ඒ සඳහා පුණුත් අපි ලබා දෙනවා. එතකොට ඒක. දැන් ඔබතුමා අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි බිම්මල් බීජ සම්බන්ධයෙන්. මේ බිම්මල් බීජ සම්බන්ධයෙන් කතා කරද්දී ඇත්තටම කතා කළ යුතු ගොඩාක් දේවල් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා බීජ සහතික කිරීමේ සේවය කියලා විශේෂ සේවාවක්. ඕනෑම භෝගයක බීජ නිෂ්පාදනය කරන්න ඕන නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ රෙජිස්ටර් වෙන්න ඕන. නැත්නම් ලියාපදිංචි වෙන්න ඕන. නමුත් මෙතෙක් මේ දක්වා තිබුණේ නැහැ බිම්මල් බීජ සඳහා එහෙම ලියාපදිංචි විය යුතුයි කියන මතයක් සහ කාරණයක්. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයත් අපිත් එකතුලා දැන් හදලා තියෙනවා. බීජ පනත නැත්නම් බීජ සහතික කිරීමේ සේවයේ විසින් බීජ නිෂ්පාදනය කරන සානික තිබිය යුතු ගුණාංග මොනවද ලක්ෂණ මොනවද කොහොමද මේ බීජ හදන ක්‍රමවේදය කියන සම්බන්ධයෙන් අපි හොයලා තියෙන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට නිෂ්පාදනය නොකරන අය වැඩි බව අපිට දැන් පෙනී ගිහිලා තියෙනවා. මේ නිසා අපි මේ අප්‍රේල් මාසේ 22 වෙනිදා මාකන්දුර කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයේ තියෙනවා බිම්මල් බීජ නිෂ්පාදනය කරන සියලුම බීජ නිෂ්පාදකයන් සහ බීජ නිෂ්පාදනය කරන බීජ සහතික කිරීමේ සේවාවෙන් අපේ තියෙන ආයතන දිස්ත්‍රික් මට්ටමින් ඒ ආයතන වල ඉන්න ස්ථාන භාර නිලධාරීන් ගෙන්නලා සහ බීජ නිෂ්පාදකයන් ගෙන්නලා විශේෂ වැඩමුළුවක් තියෙනවා අප්‍රේල් 22 වෙනිදා මාකන්දුර පරීක්ෂණ මධ්‍යස්ථානයේ බීජ සහතික කිරීමේ සේවාවත් එක්ක එකතු වෙලා. මොකද මෙහෙම කරන්න හේතුව ඕනෑම දෙයක අපි දන්නවා හොඳට කරන අයත් ඉන්නවා වගේම වැරදි විදිහට කරන අයත් ඉන්නවා. මේ නිසා වැරදි විදිහට කරන අය කරන ක්‍රමවේදයන් අපි වහාම නවත්තන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ නිසා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් කරන්න තියෙනවා. මොකද බිම්මල් බීජ කියලා කියන්නේ පුස් එකක් අපි දෙන්නේ. අපි දෙන්නේ දිලීරයක්. ඒක අපි දන්නා මෑ නම් මෑ ඇටයක්, බෝංචි නම් බෝංචි ඇටයක්, මඤ්ඤොක දණ්ඩක්, බතල නම් වැලක්, පොල් නම් ගෙඩියක්. නමුත් බිම්මල් බීජ කියන එක එහෙම මේ ඇහැට පේන දෙයක් නෙවෙයි. අපි දෙන්නේ පුස් එකක්. ඉතින් මේක බොහෝ පරිස්සමෙන් විද්‍යාගාරය තුළ කළ යුතු දෙයක්. ඒ නිසා අපි බිම්මල් බීජ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඇත්තටම ඔබතුමා අර කලින් සඳහන් කරපු කතාව බිම්මල් වගාවට කෙනෙක් ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒ සඳහා විශේෂිත ගෘහයක් සකසා ගැනීම අත්‍යවශ්‍යයි කිව්වා. පාලිත මහත්මයා දැන් අපේ රටේ විවිධ දේශගුණික පාරිසරික කලාප තිබෙනවා, විවිධ ප්‍රදේශ තිබෙනවා. මේ ඕනම ප්‍රදේශයක කෙනෙකුට බිම්මල් වගාව ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවද මේ කියන ගෘහය නිර්මාණය කරගත්තට පස්සේ? ඔව් දැන් මෙහෙමයි දැන් අපි අපේ රටේ ප්‍රධාන කලාප දෙකක් අපිට ගණන්
අපිට හිතන්න පුළුවන් කලාප දෙකක් ගැන. එකක් තමයි සීත කලාපේ. ඒ කියන්නේ අපි කඳුකරයට ගියාම අපිට සීතලක් තියෙන්නේ. නමුත් අනිත් ඒවා අපි ශුෂ්ක කලාප දෙක ඇරුණාම අනිත් ඒවා සාමාන්‍යයෙන් අපි කියන්නේ සබ් ට්‍රොපිකල් නැත්නම් උපනිවර්තන රටක් කියලා. දේශගුණයක් තියෙන්නේ. එතකොට මේ උපනිවර්තන දේශගුණයේ වැවෙන දේ තමයි ඔයිස්ටර් වර්ගයේ අබලෝනි බූතාන් ඇමරිකන් ඔයිස්ටර් පිදුරු බිම්මල් පින්ක් ඔයිස්ටර් නැත්නම් රෝස බිම්මල් ඒ වගේ දේවල්. හැබැයි බටන් මස්රූම් ෂිටාකේ වගේ දේවල් වවනවා නම් අපි යන්න ඕනේ සීතල කලාප වලට. ඒ නිසා එහෙම නැත්නම් අපි මෙහෙ වවනවා නම් අපි සීත කාමර හදන්න ඕනේ. ඒ නිසා ඔබතුමා අහුව ප්‍රශ්නේ තමයි ඕනෑම තැනක ඕනෑම බිම්මල් වගේ වවන්න පුළුවන්ද කියලා. එහෙම බෑ. වවනවා නම් අපි ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ උෂ්ණත්වයෙන් සහ පරිසරයෙන් දෙන්න. කෘෂිකර්මාන්තය පිළිබඳව කතාබහ කරද්දී විවිධ ශේෂ්ත්‍රවල නව ප්‍රවණතා ලෝකයේ පුරාම ඇති වෙලා තිබෙන කාලවකවානුවක් සෑම වගා භෝගයක් පිළිබඳවම ඇත්තටම බිම්මල් වගාව පිළිබඳවත් නව ප්‍රවණතා රැසක් බිහි වෙලා තිබෙනවා කියන කාරණාව ඔබතුමා සඳහන් කළා. දැන් මේ අපි අද ඇවිල්ලා ඉන්න නාම් පමුණුව සමන් මහතාත් යන්ත්‍රානුසාරයෙන් මේ දේවල් බිම්මල් වගාව කරන්න බොහොම අත්හදා බැලීම් කරන කෙනෙක්. ඒ ඔස්සේ Tamanගේ ව්‍යාපාරය කරන කෙනෙක්. මේ නව ප්‍රවණතාවන් පිළිබඳව කොහොමද ඔබතුමා සඳහන් කරන්නේ? ඔව් ඇත්තටම දැන් අපි විවිධ රටවල් වල බිම්මල් වගාව සම්බන්ධයෙන් තියෙන කර්මාන්ත ශාලා අපි දැකලා තියෙනවා. දැන් චීනේ, කොරියාව, ජපානයේ සහ යුරෝපීය සමහර රටවල් වල බිම්මල් වගා කරන ස්ථානයක් කියලා කියන්නේ විශාල ෆැක්ටරියක් වගේ එකක්. ඒවා ඇත්තටම අපි ගියත් අපටවත් ඇතුළට යන්න දෙන්නේ නැති විදිහට ඒ තරම් සුරක්ෂිතව ඒක කරන්නේ. ඒ කියන්නේ කාලෙත් එක්ක බිම්මල් වල වගාවේ නවීකරණයන් ඔස්සේ තමයි මේක යන්නේ. දැන් අපි මම ඉස්සෙල්ලා සඳහන් කරා මේක ඉස්සරම කාලයක් පටන් ගත්ත ඔක්කොම අපි මැනුවල් කරේ අතින් තමයි ඔක්කොම කරේ. නමුත් පසු කාලීනව තමයි අපි මේ යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමක් සිදු කරේ. එක නව්‍ය කාරණයක් නැත්නම් නවීකරණයක් තමයි මේ බිම්මල් වගාව හඳා යන්ත්‍ර භාවිතා කිරීම. මම කිව්වා ඉස්සෙල්ලා බෑග් එක මිශ්‍ර කරන්න, බෑග් අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න, බෑග් එක පුරවන්න, බෑග් එක ජීවනහරණය කරන්න, ඒ වගේ දේවල්. ඒ වගේම තමයි බිම්මල් වගා ගෘහ ඇතුලේ ජල වාෂ්ප තියාගන්න අපි සාමාන්‍ය හෝස් එකකින් තමයි වතුර දාන්නේ. නමුත් ඒ හෝස් එකෙන් වතුර දාන්නේ බිම්මල් වගාවට අහිත කරයි. ඒ නිසා අපි බිම්මල් සඳහා බිස්ටිං යුනිට් එහෙම නැත්නම් හියුමිඩිෆයර්ස් කියලා තියෙනවා. අපි ඒකෙන් කරන්නේ ඇත්තටම ජලයේ මීදුමක් වගේ නැත්නම් වලාකුළක් වගේ යන විදිහට බිම්මල් වගා ගෘහට සපයන එක. ඒතකොට මේ තත්ත්වයන් අපි මේ තමයි අපි නවීකරණය ළඟට පුළුවන් විශේෂ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය සහ අලුත් වගා ක්‍රම සහ අලුත් බිම්මල් වර්ග හඳුන්වලා දෙන තමයි අපි නවීකරණ විදිහ දකින්නේ. විශේෂයෙන් අපි අවධානය ලක් යුතු කාරණා කීපයක් තව තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා ඇත්තටම බිම්මල් කියලා කියන්නේ විවිධ අන්වර්ථ නාමයන් වලින් අඳුරන එකක්. මම දැකලා තියෙනවා බිම්මල් කියලා කියන්නේ ඩයමන්ඩ් ඔෆ් ද කිචන් කියලා කියන්නේ කුස්සියේ දියමන්තිය. ඊට පස්සේ කියන කිං ඔෆ් ද ටේබල් මේසේ රජා. එතකොට ගිෆ්ට් ඔෆ් ද ගෝඩ් දෙවියන්ගේ තෑග්ග. මේ වගේ විවිධ දේවල් වලින් බිම්මල් හඳුන්වලා තියෙනවා. ඉතින් මෙවැනි වටිනා දෙයක් අපි ගොවින් අතර ගෙනීම සඳහා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය මගින් විශේෂ සෞභාග්‍ය දැක්ම හරහා අපි විශේෂ වැඩපිළිවෙළ කීපයක් දියත් කරලා තියෙනවා. එකක් තමයි අපේ තියෙනවා කොපිය නැත්නම් කොරියානු සමූහාණ්ඩුවෙන් අපිට තියෙන කෘෂිකාර්ය හදා දෙන ආධාර දෙන වැඩපිළිවෙලක්. මේ කොරියානු ආධාර දෙන වැඩපිළිවෙල හරහා අපි බිම්මල් ගම්මාන ආදර්ශ බිම්මල් ගම්මාන හදන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. එකක් අපි මොනමල් දෙනේ ප්‍රදේශයේ දැනට ආරම්භ කරලා හදලා ස්ථාපිත කරලා ඉවර කරලා තිනවා. අනිත් එක අඟුරුකොළ පෙළස්ස ප්‍රදේශය අපි දැන් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෘෂිකාර්ය අමාත්‍යාංශයේ තියෙන වැඩපිළිවෙලක් අනුව අපි තවත් බිම්මල් ගම්මාන 4ක් ආදර්ශ බිම්මල් 4ක් ලංකාවේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අර අපි බලාපොරොත්තු වෙන ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැත්නම් අමාත්‍යාංශයක් විදිහට මෙච්චර වටිනා ආහාරයක් විදිහට අපි සලකන මේ බිම්මල් වගාව සඳහා අවශ්‍ය කරන විධිමත් තාක්ෂණය බෙදා හැරීම සඳහා කරන අනුගමන කරන ක්‍රමවේදයන් විසින් තමයි මේ ආදර්ශ බිම්මල් ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා දියත් කරන මේ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට කැමති අය ඉන්න පුළුවන් සමහර විට. ඒ වගේම අපේ ආයතනයෙන් මගින් පවත්වන ලබන තාක්ෂණ බෙදා හැරීමේ ක්‍රමවේදයන් විදිහට අපි සලකන අපේ විශේෂ පුහුණු වැඩමුළු සඳහා සහභාගී වෙන්න අවශ්‍ය අය ඉන්න පුළුවන්. මේ අය සඳහා ඇත්තටම අපිට අපේ ආයතනයේ පහසුකම් තියෙනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් ලිපිනයකින් අපි අමතනවා නම් අතිරේක අධ්‍යක්ෂ තිරසාර කෘෂිකර්ම පරීක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ මාකන්දුර ගෝණවිල කියන ලිපිනයට අතිරේක අධ්‍යක්ෂ තිරසාර කෘෂිකර්ම පරීක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ මාකන්දුර ගෝණවිල. අපිට දුරකථන මතමත් දෙනවා නම් 031 22 99 625. 031 22
අනුනමේ 625 මෙන්න මේ ආකාරයට අපි සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍යතාවය අනුව ඒ අදාළ ගොවි මහතුරු හරි ව්‍යාපාරිකයෝ හරි ව්‍යවසායකයෝ හරි අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක අවශ්‍යතාවය අනුව ඒගොල්ලන්ට අවශ්‍ය සහාය ලබා දෙන්න. සමන් මහත්මයාගේ බිම්මල් ගොවිපොළ තුළ අපි දැකපු කාරණා දෙකක් තිබෙනවා. එක්තරා ආකාරයකින් ඔබතුමා මේ බිම්මල් වගා කරලා වෙළඳ පොළට නිකුත් කරනවා. ඒ වගේම තමයි මේ වගා ශේෂ්ත්‍රයට අවශ්‍ය යන්ත්‍ර උපකරණ නිපදවීම ඒ සඳහා අත්හදා බැලිනුත් ඔබතුමා කරනවා. ඇත්තටම රජයේ සහයෝගය ලැබෙනවා කියන කාරණාව ඔබතුමා කිව්වා. මේ ශේෂ්ත්‍රය තව ඉදිරියට යන්න නම් මොන වගේ දේවල්ද මොන වගේ සහයෝගයන්ද රජයේ පාර්ශවයෙන් ලැබෙන්න ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ? මම විශ්වාස කරන්නේ රජයේ අනුග්‍රහය දීලා අපිට අලුත් වෙරයිටි මේ දැන්ට ලංකාවේ තියෙන වෙරයිටි අපනයනය කරන්න අමාරුයි. ඒ කරන අය ඉන්නවා බටන් මස්රූම් එහෙම ඒවා කරන අය ඉන්නේ දෙන්නයි. මම දන්න තරමට විදේශ රටක් වන ඊශ්‍රායලයේ එහෙම කිසිම මේ අමුද්‍රව්‍යයක් නැතුව විදේශයන් වලින් අපනයනය කරලා ඒගොල්ලෝ බිම්මල් හදලා බිම්මල් පිටරට යවනවා. අපේ සියලු සම්පත් අපිට තියෙනවා. උදාහරණයක් හැටියට පිදුරු, බඩේරිඟු, එතකොට සෝයා, කවුපි, මුං ඇටවල පොතු ඒ හැම දෙයක්ම භාවිතා කරලා අපිට බිම්මල් හදන්න පුළුවන්. ඉතුරු වෙන දේ කොම්පෝස්ට් එකක් හැටියට ගොවීන්ට අනිත් අතට ලබා දෙන්න පුළුවන්. ඒ අතින් අති විශාලම විදේශ විනිමයක් අපිට ගෙන්න ගන්න පුළුවන් ලංකාවට. සමන් මහත්මයා කියපු කාරණේ ඉතාමත් වැදගත්. ඔබේ ගොවි පොලේදී ඔබ අහක දාන ඉවත දමන දේවල්ම අමුද්‍රව්‍යයක් බවට පත් කරගන්න පුළුවන් හතු වගාවට. ඇත්තටම අපේ රටේ හතු වගා කරලා පිටරටට යවලා අපිට හොඳ විදේශ විනිමයක් ලබා ගන්න නම් මේ පිළිබඳ හොඳ අධ්‍යයනයකින් යුතුව සිදු කළ යුතු කාරණාවක් කියන කාරණාව පැහැදිලි. ඔබතුමාගේ කතාවත් එක්ක අපේ වැඩසටහන තුලත් අපි අපේක්ෂා කරන්නේ වගකිය යුතු ආයතන ඒ සම්බන්ධයෙන් උනන්දු වෙලා මේ ශාස්ත්‍රයේ නගා සිටවන්න වැඩ කටයුතු කරනවා නම් සමන් මහත්මයා මට කියන්නකෝ දැන් මේ ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ස්වයං රැකියාවක් විදිහට අපි හිතමු කෙනෙක් හතු වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබතුමා මොන වගේ උපදේශයක්ද ලබා දෙන්න කැමතියි? ඉස්සෙල්ලා කුඩාවට කරලා අත්දැකීම් ගන්න. මේක අත්දැකීම් මතම කරන්න දෙයක්. යන්ත්‍ර සූත්‍ර තිබුණයි කියලා කවදාවත් කරන්න බෑ. මිල මුදල් තිබුණයි කියලාත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වගාව පිළිමත 100% තමන් අත්දැකීම සතු නම් බය නැතුව වගාව කරන්න පුළුවන්, වගාවෙන් ජය ගන්න පුළුවන්.